දැන් පුතා අපි මොඩල් පේපර් එකේ 13 වෙනි ගාන බලමු. මේ දැන් මේකේ බලන්න p වාරයක් p ඍණ i2 සොයන්න කියලා තියෙන්නේ. එමගින් p ඉන්වර්ස් හොයන්න කියලා තියෙන්නේ. එතකොට ඇත්තටම එමගින් p ඉන්වර්ස් හොයනකොට අපිට දැන් තේරෙන්න ඕන පුතේ මේකේ p p i2 කියන එකට සාමාන්‍යයෙන් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් මේ විකර්ණ න්‍යාසයක් ඩයගනල් මැට්‍රික්ස් එකක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. right? එතකොට මෙතන i2 කියලා කියන්නේ යුනිට් මැට්‍රික්ස් එක. එහෙම නැත්නම් ඒකක න්‍යාසය. එතකොට දැන් මේකේ බලන්න මේක සුළු කරලා අපිට බොහෝ වෙලාවට මේ ඩයගනල් මැට්‍රික්ස් එකක් එහෙම නැත්නම් විකර්ණ න්‍යාසයක් ඒවි. ඒකෙන් අපිට හදන්න පුළුවන් දකුණු පැත්තේ i. ඉතින් එතකොට අපි ගැටලුව දකිනකොටම තේරෙන්න ඕන මේකට මේ වගේක් එයි කියලා. තේරෙනවද? මොකද අපිට එමගින්නේ p ඉන්වර්ස් ගොඩනගන්න තියෙන්නේ. ඒක නිසා මේක ගුණ කරලා බලන්න. p වාරයක් මේක p වාරයක් p ඍණ i2 කියන එක. මේකට ආදේශ කරන්න. 2 1 3 ඍණ 1. එතකොට මේ කියන්නේ 2 1 3 ඍණ 1 ඍණ 1.1 i2 කියන්නේ මේක. ඉතින් එනවා 1 1 3 ඍණ 2 කියලා. දැන් මේක ගුණ කරලා බලන්න. 2යි 3යි 5යි 2යි ඍණ 2යි බිඳුවයි 3 ඍණ බිඳුව 3 වරක් එක 3යි 3න් දෙකක් ගියාම 3යි 2යි 5යි. බලන්න මම කියපු විදිහට හරියටම අපේ විකර්ණ න්‍යාසයක් ආවා. මේකෙන් අපිට 5ක් ඉවතට ගන්න පුළුවන්. 5ක් ඉවතට ගත්තොත් 1.1 වෙනවා. ඒ 5 මේ පැත්තට අරන් යන්නේ. p වාරයක් p ඍණ i2 බෙදීම 5 කියලා විදිහට හදාගන්න. මේ පැත්තට අරන් යන p ඍණ i2 බෙදීම 5 සමානයි 1.1 කියලා එනවා. මේ පැත්තේ i කියලා එනවා. දැන් මෙතනින් පේනවා අපිට දැන් p වාරයක් තවත් න්‍යාසයක්. මොකද p වාරයක් මොකද තවත් න්‍යාසයේ p ඍණ i2 බෙදීම 5 කියන එක. i වලට සමාන නම් දැන් p එක මොකක් හරි න්‍යාසයක් ගුණුනන් පස්සේ i වලට සමාන නම් මේක අනිවාර්යයෙන්ම p වල ප්‍රතිලෝමය එක වෙන්න ඕන. right? p ඉන්වර්ස් වෙන්න ඕනේ. එහෙනම් p ඉන්වර්ස් කියන එක අපිට සමාන වෙනවා p ඍණ i2 බෙදීම 5 කියන එක. ඒ කියන්නේ 5න් එකයි අපි මේක සුළු කරපු එක තියෙනවා මෙතන මේ තියෙන p ඍණ i2 නේ. තේරෙනවද? p ඍණ i2 මේ ආගේ ඒක මෙතනට ගෙලිම දාන්න පුළුවන්. 1 1 3 ඍණ 2. ඒකට අපිට එන්නේ 5න් 1 3 බෙදීම 5 ඍණ 2 බෙදීම 5 කියන. ඔන්න ඒ ආකාරයට අපිට පුළුවන් p ඉන්වර්ස් ලියා ගන්න. right? p ඉන්වර්ස් ගන්න පුළුවන්. ඊළඟට අපි ගත්තොත් ඊළඟ කොටස ඒ කියලා න්‍යාසයක් දීලා තිනවා AP සමානයි P වාරයක් මේ න්‍යාසය වන පරිදි AP සමානයි P වාරයක් A ධන 4 B 4 ඍණ A වන පරිදි P
A හා B නිර්ණය කරන්න කියලා තියෙනවා. ඉතින් හරිම ලේසි නේද? මේක වෙන පරිදි A හා B නිර්ණය කරන්න. ඉතින් අපි AP හොයමුකෝ. AP කියලා කියන්නේ ඒ කියන්නේ අපිට දීලා තියෙනවා. ඒ කියන න්‍යාසය අපිට දීලා තියෙනවා 3 4 6 A කියලා. 3 4 6 A කියලා දීලා තියෙනවා. તો P කියන න්‍යාසය අපිට ගන්න පුළුවන් මෙතනින්. P කියන න්‍යාසය මේක 2 1 3 ඍණ 5. તો මේක අපි ගුණ කෙරුවොත් 6යි 12යි 18යි 3යි ඍණ 4යි ඍණ 1යි 12 ධන 3ක් හය ඍණ A. ඕක තමයි AP න්‍යාසය. හරි. ඊළඟට අපිට ගන්න පුළුවන් මේක. P වාරයක් මේ න්‍යාසය. A ධන 4 B 4 ඍණ A කියන එක. මේක අපි සුළු කෙරුවොත් P වෙනුවට දාන්න පුළුවන් 2 1 3 ඍණ 1 A ධන 4 B 4 ඍණ A. මේක අපිට සුළු කෙරුවොත් දෙකක් A ධන 8 ධන B දෙකක් A ධන 8 ධන B. මෙන්න මේ දෙකෙන් වැඩි කරන මේ පේල් තීරුව right ඊළඟට මෙතනට න්‍යාසය මේක වැඩි කරන්න 2 1 වැඩි කරන්න B 4 ඍණ A. එතකොට 2යි B මේක එකෙන් වැඩි කරන ධන 8 ඍණ A. ඊළඟට මේක වැඩි කෙරුවොත් මේ පේලිය මේ තීරිය වැඩි කරන්න. එතකොට අපිට එනවා 3ක් A ධන 12 3ක් A ධන 12 ඍණ B කියලා එනවා. ඊළඟට මේක වැඩි කරන්න මේ පේලිය මේ තීරිය වැඩි කරන්න 3ක් B ඍණ 4 ධන A කියලා එනවා. මෙතනින් අපිට පුළුවන් දැන් සමාන කරලා සමීකරණ කීපයක් ගන්න. right? දැන් AP මේ දෙක සමාන කරන්න. මොකද අපි සමාන කරන්න ඕනේ මෙන්න මේක 1යි මේක 2. 1 හා 2 සමාන කරන්න. 1 සමාන 2කින් අපිට සමාන කෙරුවොත් අපිට එනවා A ධන 4 දෙකක් A ධන 8 ධන B කියන එක සමාන වෙනවා 18. ඊළඟ දෙකක් සර් මේ පොඩ්ඩක් බලන්න ඈ ඕකේ සර් මේ AP එකේ left side bottom එක තියෙන්නේ ආ 12 plus 3A කියලා අර first run එකේ කොයිද මේකද first run එකේ left side එකේ bottom එක තියෙන්නේ සර් දැන් AP කියලා answer එකක් කරන් තියෙන්නේ සර් AP එක ඔව් AP answer මෙතන මේකද 12 දාන 3 12 plus 3A ආ එතකොට සර් අර පල්ලෙහා එක කියන්නේ second එකේ left side bottom එක පොඩ්ඩක් බලන්න ඔව් විසම්බාධයක් වෙනවද සමාන වෙන්න බැරිද ඒකනේ සර් අන්න එහෙම තාම කියන්න බෑ අපිට මේ AB ඔයලානේ කියන්න පුළුවන් වෙන්නේ AB හෙව්වෙන් පස්සේ අසමාන නම් වැඩි අවුල් right ඔව් පොඩ්ඩක් බලන්න ඔව් එතකොට දැන් මේකේ අපිට තාම කියන්න බෑ දැන් මේක අපි සමාන කරලා සමීකරණ 4ක් එනවා ඒ සමීකරණ 4ම සංගත විදියට විසඳන්න පුළුවන් වෙන්න ඕන පුතේ
නිකන් නේ විසඳන්නේ. අපි සමීකරණ දෙකක් කරාම විසඳලා හරියන්නේ නැහැ. සමීකරණ දෙකක් කරාම විසඳලා ඒ අගයන් අනිත් සමීකරණ දෙකේ ආදේශ කරන්න ඕනේ. එහෙමයි විසඳන්නේ සාමාන්‍යයෙන්. තේරෙනවද? දැන් මෙතන නොදන්නා පද දෙකයි සමීකරණ හතරයි. එතකොට එහෙම අවස්ථාවකදී අපි කොහොමද විසඳන්නේ? අපි මේවා මුලදී හොඳට කතා කරලා සාකච්ඡා කරලා තියෙනවා සරසාමයට නේ. තේරෙනවද? එතකොට දැන් මේ B දැන් මේකේ දැන් අපිට එන්නේ එතකොට මෙතන 2B ධන 8 ඍණ A සමාන වෙන්න ඕනි ඍණ 1ට. right? ඊට පස්සේ ඒ කියන්නේ මේ දෙක සමාන වෙන්න ඕනි. ඊළඟ මේ දෙක සමාන වෙන්න ඕනි. right? ඒ කියන්නේ 3ක් A ධන 12 ඍණ B සමාන වෙන්න ඕනි මේකට. 12 ධන 3ක් A වලට සමාන වෙනවා. ඊළඟ අවසාන සමීකරණ ඊළඟ මේ දෙක සමාන කරන්න පුළුවන්. 3ක් B ඍණ 4 ධන A කියන එක සමාන වෙන්න ඕනි. සමාන වෙන්න ඕනි 6 ඍණ A වලට. පැහැදිලි? මෙතනින් එනවා අපට 2ක් A ධන B සමානයි 10යි කියලා. මෙතනින් අපට එනවා 2ක් B ඍණ A සමානයි ඍණ 9යි කියලා. මෙතනින් අපට එනවා 3ක් A කැපෙනවා B සමානයි 0යි කියලා එනවා තියෙන්නේ නේද? B සමානයි 0යි කියලා. මෙතන ඒක හරිය නේද පුතේ? B සමානයි 0යි කියලා ආව එකපාරට මේ 3ක් A කැපුණා. එන B 12ක් කැපුණා. B සමානයි 0යි කියලා ආව මේකේ. මෙතනින් එනවා අපට මෙතන අපිට තියෙන්නේ 6 ඍණේද B ඍණේද? 6 ඍණේ නේද? මෙතන තියෙන්නේ. සර් මේ කොහොමද සර් මේ සෙකන්ඩ් එකේ right side එකේ top එක ආවේ? මේකද? මෙයාගේ. දැන් 2යි B මේක වැඩි වෙනවා. මෙතන එකෙන් වැඩි වෙනවා මේක. එතකොට 2යි B 2ක් B ධන 4 ඍණ 2ක් B ධන 4 නේද? ධන 4 ඍණේ ඉන්නේ නේද? ඔව් ධන 4 ඍණේ පුතේ ඉන්නේ හරියට. අනිත් පැත්තද නැහැ නේද? ඊට පස්සේ මේකෙන් වැඩි 3ක් B ඍණ 4 ධනයි. අනිත් ටිකයි නේ. එහෙනම් මෙතන මෙන්න මේ සමීකරණ වෙනස් කරගන්න වෙනවා. දෙවෙනි සමීකරණය. දෙවෙනි සමීකරණේ ඉන්නේ අපිට 2ක් B ධන 4 ඍණේ සමාන ඍණ 1 නේද? එතකොට 2ක් මේක ඍණ 5 එන්නේ නේද? ඍණ 5 නේද එතකොට? ඒක ඍණ 5 එන්නේ. B සමානයි 0යි. ඒක හරිනේ මේ සමීකරණය. එතකොට A සමානයි 5 එන්නේ නේද? එතකොට දැන් මෙතන අපිට මේක 6 ඍණේ නේ පුතේ. එතකොට මෙතනින් අපිට එන්නේ B 3ක් B ධන 2ක් A සමානයි 10යි කියලා එනවා මෙතන. තේරෙනවද? B සමානයි 0 දැම්මොත් A සමානයි 5යි කියලා එනවා. අපිට මේ සමීකරණ දෙක අරගෙන විසඳමු. මේ දෙකක් අරගන්න විසඳන්න පුතේ. අනිත් ඒවා පාවිච්චි කරන්නේ නැතුව හරි. ඔක්කොම මිශ්‍ර කරගන්න නැතුව මේ දෙකෙන් විසඳන්න. එතකොට අපිට එනවා පුතේ B සමානයි 0යි A සමානයි 5යි කියලා. දැන් අනිත් සමීකරණ දෙකේ ආදේශ කරන්න. මෙතන A සමානයි 5 දැම්මොත් 10 එනවනේ පුතේ ගන්නට. තේරෙනවද? එතකොට ඊට පස්සේ මේකටත් ආදේශ කරන්න. B වලට බිඳුව දාලා මෙතනටත් එනවා ගන්නට 10. එහෙනම් හරි. සමීකරණ හතරම තෘප්ත වෙන පරිදි අපිට විසඳුමක් තියෙනවා. අන්න ඒකයි බලන්න ඕනේ. සමීකරණ හතරම තෘප්ත වෙන පරිදි විසඳුමක් තියෙනවාද කියලා. හරියටම අපිට එනවා B සමානයි 0යි A සමානයි 5යි කියලා පුතේ. පැහැදිලි? ඒ කියන්නේ එහෙනම් මේක සංගත වෙන විදිහට අපිට උත්තර ගන්න පුළුවන් A සමානයි B සමානයි 0යි A සමානයි 5යි. right? එතකොට ඊළඟට මෙතන පොඩ්ඩක් සඳහන් කරන්න සමීකරණ හතරටම
හතරට b සමානයි 0 a සමානයි 5 මේ සමීකරණ හතර සමගම ගැලපේ right a සමානයි 5 සහ b සමානයි 0 සමීකරණ සියල්ලටම ගැලපේ right සමීකරණ සියල්ලටම ගැලපේ කියන එක ලියන්න ඕනේ ඒක right නැත්නම් අපි දන්නේ නැහැ මේක සමහර කට්ටිය ඔය සමීකරණ දෙකක් අරගෙන විසඳනවා ඊට පස්සේ අනිත් ඒවා ආදේශ කරලා බලන්නේ නැහැ right සියල්ලටම ගැලපේ එම නිසා a සමානයි 5යි b සමානයි 0යි ඒක පැහැදිලිව ලියන්නේ සමීකරණ හතරටම ගැලපෙන පරිදි එවන්න බැරි නම් ඒ කියන්නේ එහෙනම් මේක මේ ආකාර න්‍යාස දෙකක් හදන්න බෑ සකස් කරන්න බෑ කියන එකයි කියන්නේ තේරෙනවද ඒ සමීකරණ හතරටම ගැලපෙන පරිදි a සහ b හොයන්න බෑ කියන්නේ ඒකේ තේරුම මේ දෙකටම ගැලපෙන පරිදි මේ ගන්න බෑ කියන එක තේරුණාද මේ එහා b මේ කියන්නේ මේ විදිහට න්‍යාසයක් පවතින්නේ නැහැ කියන එක right ඒ ආකාරයට හදන්න බෑ කියන්නේ. දැන් මේ හදන්න පුළුවන් කියන්නේ මේ ආකාරයට හදන්න පුළුවන්. ඉතින් මේකේ තියෙන විශේෂත්වය මොකද්ද? ඉතින් මේ ගැටලුව ඉදිරිපත් කරන්න පුළුවන් පුතේ මෙන්න මේ ආකාරය. දැන් අපි හිතමු දැන් මේක මෙතනින් මෙහෙම අවසන් වෙන මේක කරන්නේ මේ දැන් b කියලා න්‍යාසයක් ඒගොල්ලෝ හඳුන්වන්න පුළුවන් දැන් විභාගෙදී b කියලා න්‍යාසයක්. b කියන්නේ මොකද්ද? මෙන්න මේ පස්සේ දීපු එක මේක. ඔක b කියලා දීලා වෙනම ඒගොල්ලෝ මේ AP සමානයි B PB AP සමානයි PB. તો දැන් අපිට එන්නේ අපිට මේක අගයන් ආදේශ කරලා නම් ලියන්න පුළුවන් B කියන න්‍යාසය මොනවායිල විශේෂ ලක්ෂණයක් දකින්න පුළුවන්ද කියලා බලන්න පුළුවන් එතකොට. අපිට ගන්න පුළුවන් ඍණ 5 ඒ වලගේ 5යිනේ අපිට ආවේ නේද? එතකොට මෙතන 9 b බිඳුව මෙතන ඍණ 1 b කියන එක එතකොට විකර්ණ න්‍යාසයක් වෙනවා b කියන එක විකර්ණ න්‍යාසයක් කියලා තියෙනවා right b විකර්ණ න්‍යාසයක් වෙනවා right b බිඳුව වෙන නිසා right හරි කොහොම හරි කමන්නේ අපි දැන් ඊළඟ කොටස බලමු හරි එච්චරයි මේ කොටස ඊළඟට අපි සංකීර්ණ සංඛ්‍යාවකට යමු සංකීර්ණ සංඛ්‍යාව B කොටස එක ඉසෙත් සංකීර්ණ සංඛ්‍යාවක මාපාංක ඉසෙත් විස්තරය ආග් ඉසෙත් අර්ථ දක්වන්නේ. ඒතර මාපාංක සංකීර්ණ සංඛ්‍යාවේ ඉසෙත් මාපාංකයේ අර්ථ දක්වනකොට අපිට ඉසෙත් කියන එක ගන්න පුළුවන් ද්‍රැවක ආකාරයෙන්. right? ඉසෙත් කියන එක ද්‍රැවක ආකාරයෙන් ගන්න පුළුවන්. මේ ආකාරය. ඉසෙත් equals R cos theta plus I sin theta. මේම ලිව්වන් පස්සේ පුතේ දැන් මේකේ අපිට හරියටම theta මොකද්ද R මොකද්ද කියන එක පැහැදිලිව සඳහන් කරන්න ඕනේ. right? මොකද ද්‍රවක ආකාරයෙන් එතන R කියන්නේ මොකද්ද? R විශාල බිඳුව වෙන්න ඕනේ. R විශාල සමාන බිඳුව R විශාල සමාන බිඳුව ඊළඟට cos theta theta වල මොකද්ද පරාසය එන්න ඕනේ කියන්න පුළුවන් theta වල පරාසය මොකද්ද හරියටම කියන්න පුළුවන් theta වල පරාසය මොකද්ද සුභාෂි කියන්න පුළුවන් ද්‍රවක ආකාරයෙන් පැහැදිලිව ප්‍රකාශ කරනකොට මේකේ පරාසය මොකද්ද එන්න ඕනේ theta වල රේන්ජ් එක මොකද්ද ඒක දැනගෙනම ඉන්න ඕනේ ද්‍රවක ආකාරයේ මොන රේන්ජ් එක තුලද ගන්න කියලා දැන් අලුත් සිලබස් එකේ අපි සඳහන් කරලා තියෙනවා සිලබස් එකේ 0.2යි පයිද ඍණ පයි ධන පයිද ඔය දෙකෙන් කොයි එකද පාන සිලබස් උගාක් කලින් සිලබස් එකේ නම් 0.2යි පයි ඒකත් පැහැදිලිව සඳහන් කරන කොතනද සමානතාවය වෙන්නේ කොතනද අසමානතාවය වෙන්නේ කොතන සමානතාවය නැත්තේ ඒක හරියටම කොහොමද දෙන්නේ මතක නැද්ද
මේක එන්නේ ඍණ 5 සහ ධන 5. ඍණ 5 සහ ධන 5 අතර. මෙතන සම්පූර්ණ 2.5 රේන්ජ් එකක් ආවරණය වෙලා තියෙනවා. එතකොට මේක පැහැදිලිව සඳහන් කරලා ඉවරලා තමයි අපි සඳහන් කරන්නේ. එතකොට මාපාංග සිත් කියලා කියන්නේ. මේක නම් මේ R සමාන බිඳුව. එතකොට මාපාංග සිත් කියන්නේ R මේ ආග්‍ය සිත් කියලා කියන්නේ theta. right? සාධාරණ විස්තරයක් අපිට දක්වන්න පුළුවන් පුතේ සිම්පල් ඒ අකුරින් අපි දාන්නේ ඒක සාධාරණ විස්තරයක් ආග්ගිෂෙට් කියන එක අපිට දාන්න පුළුවන් ඕනම එකක් ගන්න පුළුවන් 2k5 θ සාධාරණ විස්තරය ඕනෑම විස්තරයක් අපිට 2k5 ධන θ ඒ කියන්නේ 2යි පයිල ගුණාකාරයක θ එකතු කරලා ඒක විස්තර අනන්ත සංඛ්‍යාවක් තියෙනවා ඒ කියන්නේ තේරෙනවද? ඒතර මේකට අපි කියන්නේ ප්‍රධාන විස්තරය ප්‍රධාන විස්තරය මේ ආකාරයට එන්න ඕන ද්‍රවක ආකාරයෙන් ප්‍රකාශ කරනකොට right සාමාන්‍ය ප්‍රධාන විස්තරයෙන් ප්‍රකාශ කරන්නේ. ඒතකොට මේක මෙහෙම විස්තරය දැම්මත් ඒක ද්‍රවක ආකාරය තමයි ඒක. ඒතකොට දැන් මේකේ අපි බලමු ඊළඟ කොටස. ආගම සටහනේ ඒ ලක්ෂය ඉෂෙඩ් නෝට් සංකීර්ණ සංඛ්‍යා නිරූපණය කරයි. 2 සංකීර්ණ සංඛ්‍යා නිරූපණය කරන ලක්ෂය B ඇයි ගන්න. ඒ ඔබේ ඍජු කෝණයක් බව පෙන්වන්නේ. එතකොට මේක ඉෂෙඩ් සංකීර්ණ සංඛ්‍යාව ඊළඟ කොටස පුතේ හරිම ලේසි. දැන් ඉෂෙඩ් නෝට් එකයි I ඉෂෙඩ් නෝට් කියන්නේ I වලින් මල්ටිප්ලයි කරලා ගන්නවා කියන්නේ ගුණ කරලා ගන්නවා කියන්නේ ඒක අනිවාර්යයෙන්ම විස්තරයේ පයි බෙදීම දෙකකින් වැඩි වෙනවා. තේරුණාද? දැන් අපි සංකීර්ණ සංඛ්‍යා දෙකක් දන්නවා නම් ඒ දෙකේ ගුණිතේ විස්තරය දන්නවා නේද? කොහොමද කියලා එන්නේ? ඒ දෙකේ විස්තර දෙක එකතු වෙලානේ එන්නේ. ඒතකොට 2යි I සෙට් කියන්නේ I සෙට් කියන එක දෙගුණ වෙලා ඩබල් වෙලා. ඉතින් ඒකේ විස්තර වෙනස් වෙන්නේ නැහැ. ඒතකොට 2යි I සෙට් නෝට් වලට තියෙන්නේ I සෙට් නෝට් වල විස්තරයමයි. right? ඉතින් Z නෝට් සහ I සෙට් නෝට් දෙකට විස්තර දෙක මේ π/2 වලින් තමයි වැඩි වෙන්නේ. ඉතින් මේක ගාන ගැටලුව දකිනකොටම අපිට ඇඟට එන්න ඕන පුතේ. ඇඟට එන්න ඕන මොකද්ද මේ කියන්නේ කියන එක. right? ඉෂෙඩ් නෝට් කියන එක R cos θ දැන් I sin θ කියලා ගන්න. ඊළඟ කොටසත් සමහරට ඒක ප්‍රයෝජනවත් වෙයි. අපිට ඕනේ මේකේ ආගමන්ට් එක විතරයි ඊළඟ මේ කොටසට. දැන් මේක බලන්න මේක එහෙනම් මේක අපි මේ විදිහට ගත්තොත් ද්‍රවක ආකාරයෙන් right ආග් ඉෂෙඩ් නෝට් කියන්නේ θ. එහෙනම් ආග් 2I ඉෂෙඩ් නෝට් කියන්නේ මොකක්ද? ආග් 2I ඉෂෙඩ් නෝට් කියන්නේ ආග් 2 plus ආග් I plus ආග් ඉෂෙඩ් නෝට් කියන බලන්න ආග් 2 දෙකේ ආගමන්ට් එක මොකද්ද? දෙකේ ආගමන්ට් එක මොකද්ද පුතේ? බිඳුව තාත්වික සංඛ්‍යාවක ආගමන්ට් එක බිඳුවයි. ආග් I වල ආගමන්ට් එක I වල විස්තරය පුතේ. දැන් මේ දෙකේ විස්තරය බිඳුවයි I වල විස්තරය මොකක්ද? මේක π/2 මේක θ. එහෙනම් අපිට එන්නේ θ + π/2. තේරෙනවද? එහෙනම් මේ දෙකේ ආගමන්ට් එක අතර වෙනස මොකක්ද? මේක අපි ගත්තොත් මේක අපිට දැක්කනවා කියලා තියෙනවා මේ කොනේ ඒ ලක්ෂයෙන් දැක්කනවා කියලා තියෙනවා මේක මේ කියන්නේ AOX කෝණය තමයි මේක. ඒකට මේ කියන්නේ B ලක්ෂයෙන් දැක්කනවලු මේ ලක්ෂය 2යි I ඉෂෙඩ්. එහෙනම් මේ කියන්නේ
BOX කෝණය. පැහැදිලිද? ඒ කියන්නේ මේ ආකාරයට. දැන් බලන්න මේක අපි x කියලා ගත්තොත් මේක A මේක OA මේක Z0 sorry මේක අපි මේ ලක්ෂ Z0 කියන එක කැපිටල් A කියලා ගත්තොත් මේක AOX කෝණය. මේක එතකොට B කියලා ගත්තොත් මේ සංකීර්ණ සංඛ්‍යා B ලක්ෂණ නිරූපණය කරනවා කියලා ගත්තොත් මේක BOX කෝණය. එතකොට මේ විදිහට එන්නේ. මේක තමයි θ කියන්නේ. එතකොට මේක හරියටම ලම්බක වෙනවා මේ ආකාරයට. මෙතන තමයි B තියෙන්නේ. Y should not. ඔය විදිහට. θ ධන මේ කෝණය θ ධන π බෙදීම 2යි. තේරෙනවද? ඒ නිසා අපිට ගන්න පුළුවන් AOB කෝණය BOX minus AOX. මේක ඇල්ල π බෙදීම 2යි. π බෙදීම 2යි. පැහැදිලිද ඒක? හරියට මේ දිග වගේ දෙගුණයක් වෙනවා මේ දිග. OB දිග හරියටම දෙගුණයක් වෙනවා. right? දැන් මේවට පුතේ ඇත්තටම එච්චර වේගෙන් කරන්න පුළුවන් වෙන්නේ නැහැ. අපිට අදහස එන්න ඕන ටැග් ගාලා කොහොමද කරන්නේ කියන එක. ඒක නිසා ඒකම අපිට ගැටලුව වේගෙන් කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඊළඟට මේක අපි ගමු. ඊළඟ කොටස මොකක්ද තියෙන්නේ? C ලක්ෂයක් දීලා තිනවා. C ලක්ෂෙන් 1/2යි වාරයක් Z0 සංකීර්ණ සංඛ්‍යා නිරූපණය. C ලක්ෂෙන් දා ජ්‍යාමිතික නිර්මාණයක් දෙන්න. එතකොට 1/2යි ලක්ෂය. මේක අපිට කලින් කොටස සම්බන්ධ කරගන්න පුළුවන්ද කියලා බලන්න. 1/2යි වාරයක් Z0. එතකොට මේ සංකීර්ණ සංඛ්‍යා දෙක අතර කෝණය එතකොට මෙතන අංශකාණුවකින් කරගෙන කතන්දරයක් නැහැ නේද? 1/2යි කිය. නමුත් අපිට කලින්කේ සම්බන්ධයක් හදාගන්න පුළුවන් වගේ පේනවා පුතේ. right? පුළුවන් වගේ පේනෝ නේද? කලින්කේ සම්බන්ධයක් හදාගන්න. එහෙම පේන්නේ නැද්ද? එයාලා මේක නිර්මාණයක් ගන්න පුළුවන් කියලා හිතෙන්නේ නැද්ද? පේන්නේ නැද්ද පුතේ? එහෙම එකපාරට. දැන් ඔන්න බලන්න ඕමම තීරි බලන්න. මේක මම මේ ඩිස්ට්‍රිබියුටිව් ලෝ එක දාලා මේ වරහන් අයින් කරගන්න. වරහන් අයින් කරොත් හිතෙන්ම කල්පනා කරන්න පොත ගන්න ඕනේ නැහැ. Z0 ධන 2යි Z0 නේද? එතකොට එන්නේ. එතකොට මොකද සංකීර්ණ සංඛ්‍යා දෙකක ඓක්‍යයක් නිර්මාණය කරන්නේ. ඉතින් 2iz0 නිර්මාණය කරත හැකි iz0 නිර්මාණය කරලා ඒ දෙකේ ඓක්‍ය ගන්න පුළුවන්. එතකොට අපිට මොකද දෙන්නේ? ඍජු කෝණාශ්‍රය. ඍජු කෝණාශ්‍රයෙන් අපිට පුළුවන් විකර්ණයකින් දක්වන්න පුළුවන් මේ දීලා තියෙන සංකීර්ණ සංඛ්‍යා හරිම සරලයි. හරිම සරලයි. එතකොට මෙතනදී අපිට තියෙන්නේ අපි ඒක දකින්න ඕන පුතේ. දැන් මේක එකපාරට මේක දෙනකොට අපිට පුළුවන් මෙන්න මේ ආකාරයට මේක වෙන් කරපු ගමන් අපිට අදහස් එනවනේ. දැන් පුළුවන් අපිට මේක නිර්මාණය කරන්න පුළුවන්. මේක නිර්මාණය කරලා. ඒ දෙක ඓක්‍ය නිර්මාණය කරන්න පුළුවන්. හරි ලේසි. නේද? හරිම ලේසි. එහෙම ගත්තන් පස්සේ මෙන්න අපි ගත්තා මේ ආකාරයට මෙන්න Z0 කියන එක. right?
IZ නෝට් කියන එක මේක කෙලින්ම 5/2 වලින් කරකවන හරි. මෙතන IZ නෝට්. IZ නෝට්. ඒක දෙගුණ කරන්න මේක දික් කරන්න තව ඩබල් කරන්න. මෙතනට IZ නෝට්. මෙතනට දෙකක් IZ නෝට්. තේරෙනවද? දැන් IZ නෝට් දන දෙකයි IZ නෝට් කියලා කියන්නේ මෙතන අපිට ඍජුකෝණාශ්‍රය නිර්මාණය කරගන්න පුළුවන් ඕනේ. මෙන්න මෙතනට එන්නේ. මේක හරියටම y axis එන්න ඕනේ නැහැ right? මම පොඩ්ඩක් ආපහු පල්ලෙන් අදින්නම් මේක මේ පොඩ්ඩක් ඉදමදිච්ච නිසා. මේ ආකාරයට මෙන්න මෙතන තමයි C. මෙතන A, මෙතන B, C. තේරෙනවද? ඔය විදිහට අපිට පුළුවන් ජ්‍යාමිතික නිර්මාණය දෙන්න. right? අපිට නිර්මාණය අපි සඳහන් කරනවා නම් නිර්මාණය හරිම සරලයි පුතේ. OA වාමාවර්තව පයි විදීම දෙක කෝණයක් භ්‍රමණයෙන් OB ඩෑෂ් ලබා ගන්න. right? එතන OB සමානයි OB ඩෑෂ් වෙන්නත් ඕනේ right? OA සමානයි OB ඩෑෂ්. ඊට පස්සේ OB සමානයි 2යි OB වන පරිදි OB ඩෑෂ් OB දක්වා දික් කරන්න. ඊට පස්සේ OACB ඍජුකෝණාශ්‍රය නිර්මාණය කරන්න. එවිට C මගින් Z නෝට් ධන 2y නෝට් 2yz නෝට් දැක්වේ. right? මේ සංඛ්‍යා දැක්කේ. ඔය විදිහට අපිට ජ්‍යාමිතික නිර්මාණයක් දෙන්න පුළුවන්. right? පැහැදිලිද? ඊළඟට අපෙන් අහන එක AOC කෝණය මොකක්ද කියලා. AOC කෝණය පැහැදිලිවම කියන්න පුළුවන්ද පුතේ? AOC කෝණය කියන්නේ මොකක්ද? අපි මේකට ඇල්ෆා කියලා දාගත්තොත් AOC tan AOC ගමු බලන්න. tan AOC අපිට එනවා AC බෙදීම OA කියලා එනවා. AC කියන්නේ OB වලට සමානයි. OB යට OA. right? එතකොට OB කියලා කියන්නේ මොකද්ද? දෙකක් IZ නෝට් වල මාපාංකය. OA කියන්නේ Z නෝට් වල මාපාංකය. එතකොට මේක ලියන්න පුළුවන් දෙක වැඩි කියනවා I වල මාපාංකය 1යි Z නෝට් මාපාංකය එයට Z නෝට් මාපාංකය. මේක කැපිලා යනවා අපිට එනවා 2යි කියලා. එහෙනම් අපිට එනවා AOC කෝණය සමානයි tan inverse 2යි කියලා. AOC කෝණය අපිට එනවා tan inverse 2යි කියලා එනවා මේ ආකාරයට. පැහැදිලිද? ඊළඟට අපිට Z නෝට් වර්ගය නිරූපණය කරන ලක්ෂ්‍ය OC මත පිහිටයි නම් ආග Z නෝට් සමානයි tan inverse 2 බව පෙන්වන්නේ. Z නෝට් වර්ගය නිරූපණය කරන ලක්ෂ්‍ය. ඊළඟ කොටසේ උදේ මේ කියන එක කෙලින්ම වෙනද ආග Z නෝට් වර්ගය සමාන වෙනවා OC වල විස්තර. OC x අක්ෂය සමග සාධන කෝණය Z නෝට් වර්ගයේ විස්තරය ගන්න පුළුවන්. ආගමන්ට් එක ගන්න පුළුවන් ඈ. එතකොට ඒ කියන්නේ මොකද ඊළඟ කොටස ආග Z නෝට් වර්ගය සමානයි COX කෝණය මේක. මේක වෙන්න ඕනේ. ඒ OC මත පිටනවා කියන්නේ ඒකනේ ආග Z නෝට් වර්ගය. ඒ කියන්නේ මේ රූපය අනුගත්තොත් මෙන්න θ ධන ඇල්ෆා. මේක සමාන වෙන්න ඕන ඇල්ෆා ධන θ වලට. මේක විස්තරය මොකද්ද? මේක විස්තරය ආග Z නෝට් ධන ආග Z නෝට් දෙකයි ආග Z නෝට් නේ. මේ ගුණිතයන් මෙතනදී
නේද? ගුණිතයක් වෙනකොට විස්තර එකතු වෙනවනේ. නේද? මේකෙදි තේ දෙකක් arc z naught cox කෝණය. ඒ කියන්නේ ඇල්ෆා ධන තීටා. එතකොට අපිට මේක යන්නේ 2යි තීටා. arc z naught කියන්නේ තීටා නෙමෙයි. මේක තීටා. එහෙනම් 2යි තීටා සමානයි ඇල්ෆා ධන තීටා. එක තීටාවක් කැපෙනවා. ඒ තීටා සමානයි ඇල්ෆා කියලා එනවා. අපි දැන් ඇල්ෆා කලින් හෙව්වා tan inverse 2 කියලා. ඒ නිසා තීටා සමානයි tan inverse 2. ඒ නිසා arc z naught සමානයි tan inverse 2 කියලා එනවා. तो आग विशेष नोट समान है tan inverse 2 කියලා එනවා. θ සමානයි tan inverse 2. θ කියන්නේ z නෝට් වල ආගියුමන්ට් එක අපි ඒක මුලින්ම ගත්ත එක. මේක w සමානයි 4/3යි බෙදීම 2/5යි. වාරයක් z කියලා තියෙන්නේ. ඒක z එකක් නම් තියෙන විදියක් නෑ. ඒක නම් වැරදීමක් වෙලා පැටිච් එකක් වගේ. පැහැදිලිවම පුතේ. මම හිතන්නේ z එක නෑ. z එක අයින් කරලා ගන්න එතන. right? w නෝට් සමානයි 4/3යි බෙදීම 2/5යි. ඒක ද්‍රවක ආකාරයට වෙන් කරන්නේ. right? මේ ආකාරයට මේක ගන්න. මෙතන z එකක් නැහැ. ඒක කපලා ගන්න. එහෙම දෙන්න බෑ සාමාන්‍යයෙන්. නොදන්නා පදයකුත් දාලා නේද? එහෙනම් ඒක ඉස්ලාම් කොටස භාවිතා වෙලාවත් තියෙන බෑ මොකක් හරි හේතුවකට. ඒතකොට මෙතන අපිට ප්‍රතිපදියෙන් වැඩි කරන්න යට එකේ. ඒ කියන්නේ හරේ ප්‍රතිපදියෙන් වැඩි කරන්න 2/5යි වලින්. ඒතකොට යට එනවා අපිට 4/25යි වර්ග කියලා. එතකොට මෙතන එනවා අපිට 14යි 4 14යි මෙතන ඍණ 15යි i වර්ග. එතකොට ධන 15යි ධන 15යි ධන 14යි 29යි ඍණ මෙතන එනවා අපිට ඍණ 6ක් i 4 35යි 35න් 6ක් ගියාම ධන 29ක් i. යට 29 එනවා. ඒතර මේක අපිට ගානට සුළු වෙනවා 1 ධන i කියලා නේද? 1 ධන i කියලා සුළු වෙනවා. මෙතන i පද වෙනම ගුණ කරලා ගන්න, නියත පද වෙනම ගුණ කරලා ගන්න. එතකොට මේ ආකාරයට එනවා 1 ධන i. දැන් පුතේ දැන් මේකේ මොකද ඊළඟ කොටස අපෙන් අහන්නේ? දෙමුවා ප්‍රමේය යෙදීමෙන් w නෝට් 25 තාත්වික කොටසත් අතාත්වික කොටසත් සොයන්න. ඒතකොට මේක අපිට ද්‍රවක ආකාරයෙන් බොහොම ලේසියෙන් ප්‍රකාශ කර ගන්න පුළුවන්. දෙමුවා ප්‍රමේය දැන් ද්‍රවක ආකාරයෙන් තියෙනවා. මේ √2 එකක් එළියට ගත්තොත් 1යට 1/√2 + 1/√2i. ඒතකොට අපිට එනවා මූල 2යි cos π/4 plus i sin π/4 කියලා. මේක තමයි w නෝට්. ඒතකොට අපිට ඕන w නෝට් වල 25 බලය. එතකොට මූල දෙකේ 25 වෙනි බලය වාරයක් cos 25 π බෙදීම 4 ධන i sin 25 π බෙදීම 4 කියලා. මේ ආකාරය. ඒතර අපිට කියන්නේ මේකේ තාත්වික කොටසත් අතාත්වික කොටසත් සමාන බව පෙන්වන්නේ කියලා කියන්නේ. තාත්වික කොටසත් අතාත්වික කොටසත් සමාන බව. ඒතර අපිට එන්නේ මේකේ cos π බෙදීම මෙතන අපිට ලියත හැකි cos 24 ධන 1 වාරයක්.
i sin 24 ධන 1 බෙදීම 4යි 5. එතකොට මෙතනින් අපිට එනවා 2 25 බෙදීම 2 cos 6ක් පයි ධන 5 බෙදීම 4 ධන i sin 6ක් පයි ධන 5 බෙදීම 4. මෙතනින් අපිට 6යි පයි 2යි පයි වල ගුණාකාර ඉවත් කරලා දාන්න පුළුවන් 20 කරන්න පුළුවන්. ඒක 20 කරලා දැම්මොත් අපිට එන්නේ 2 25 බෙදීම 2යි cos π බෙදීම 4 i sin π බෙදීම 4 කියලා. එතකොට මේකේ අපි ගත්තොත් තාත්වික කොටසයි අතාත්වික කොටසයි පැහැදිලිවම සමාන නේද? දැන් අපි ගත්තොත් තාත්වික W not 25 එන්නේ එහෙම නැත්නම් real part of 25 එන්නේ 2 25 බෙදීම 2යි යට cos π බෙදීම 4. ඒ කියන්නේ එකයට මූල 2යි. ඊළඟට අතාත්වික කොටස W not 25 can imaginary part of 25 එන්නේ 2 25 බෙදීම 2යි ඒත් එන්නේ එකයට මූල 2. ඒ දෙක සමානයි නේද? real part of omega not 25 සමානයි imaginary part of 25. මේ දෙක සමාන වෙනවා. තාත්වික කොටසයි අතාත්වික කොටසයි දෙක සමානයි. මේක අපිට ලියන්න පුළුවන් 2 25 බෙදීම 2 වැඩි කිරීම එකයට මූල 2 ධන i into එකයට මූල 2. तो තාත්වික කොටස අතාත්වික කොටස පැහැදිලිවම සමානයි. මොනවාරි අපැහැදිලි දෙයක් තියෙනවද පුතේ? අවුලක් නැහැ නේද මේක? අනිවාර්යෙන් මතක තියාගන්න මේකේ මේ පාඩමේ මේ ගැටලුව අනිවාර්යෙන් කරන්න ඕනේ. මොකද න්‍යාස කොටස ලේසි. මේ න්‍යාස කොටස කොහොමත් පුළුවන්. එතකොට දැන් මේ කොටස අනිවාර්යෙන් පාස් පේපර්ස් ගන්න ටික කරලා ඔක්කොම මේ සීරම් පාස් පේපර්ස් ටික කරලා ඉවරලා මේ ටච් එකේ තියාගන්න ඕන කොටසක් තමයි මේක අනිවාර්යෙන්ම. අනිවාර්යෙන් කරන ගැටලුවක් විදිහට මේක තියාගන්න. මේ ගැටලුව සම්පූර්ණයෙන්ම. right මොනවා හරි අමාරු කොටසක් තියෙනවා නම් කියන්නේ ඒ කොටස මම ආපහු කරන්න කරලා මේ එතකොට මේ මොනවා හරි අමාරු කොටසක් තියෙනවා නම් ඒ කොටසත් කරලා මේ ගැටලුවට අනිවාර්යෙන් හොඳින් ලෑස්ති වෙන්න. හරි. දැන් මේකේ අපිට අවකලනය කරන්න ඕන නේද? 14 වෙනි ගැටලුවේ සුත්‍රය අවකලනය කළා නැති වර්තන ලක්ෂ වර්තන ලක්ෂ සහ නැති වර්තන හැඩුම් ලක්ෂ සහ නැති වර්තන ලක්ෂ හොයන්න ඕනේ. ඒත් එහෙමනම් අපිට නැති වර්තන ලක්ෂ හොයන්න දෙවෙනි අවකල සංගුණකයේ දක්වාම ගන්න වෙනවා. පළවෙනි අවකල සංගුණකයත් හොයන්න දෙවෙනි අවකල සංගුණකයත් ගන්න වෙනවා. right dy by dx x වර්ගයේ ඍණ 4 2x ධන 5 ඍණ x වර්ගයේ ධන 5x ඍණ 4 වාරයක් 2x x වර්ගයේ ඍණ 4 වාරය. එනිසා මේ යට එක නිකන් ලියලා පටන් ගන්න. අවකලනය කරන්නේ නැතුව ලබ්ධයක් අවකලනය කරනකොට එහෙමයි කරන්නේ. මේ හරය නිකන් ලියන්නේ. ඊට පස්සේ මේ ලවේ අවකලනය. right ඊට පස්සේ ලවේ ලියන්නේ ඊට පස්සේ හරේ අවකලනය. ඔය ආකාරය. එනිසා මතක තියාගන්න මේ යට සිතෙන් තමයි පටන් ගන්න කියන එක. නිකන් ලියලා පටන් ගන්න අවකලනය කරන්නේ නැතුව. ඒක අමතක කරන්න එපා මාරු කරගන්න. ඒතකොට දැන් මෙතනදී අපිට සුළු කරන්න පුළුවන් 2x ඝනය ධන 5x වර්ග ඍණ 8x ඍණ 20 ඍණ 2x ඝනය ඍණ 10x වර්ග
ධන 8x x වර්ගයේ ඍණ 4 වර්ගය. x ගානේ කැපෙනවා. ඍණ 8x ධන 8x කැපෙනවා. අපිට එනවා ඍණ 5x වර්ග ඍණ 20ට x වර්ගය ඍණ 4 වර්ගය. මෙතන ඍණ 5ක් ඊට ගත්තාන් පස්සේ x වර්ගයේ ධන 4ට x වර්ග ඍණ 4 වර්ගය කියලා. x අසමානයි 2 x අසමානයි ඍණ 2 සඳහා සහ සියලු x සඳහා dy යට dx ඍණ වෙනවා ඍණාගයක් වෙනවා. මේක බිඳුව වෙන්නේ නැහැ කිසිම වෙලාවක. මේක x වර්ගයේ ධන 4 බිඳුවට සමාන කරන්න බෑනේ කිසිම x අගයකට. ඒතර මේකේ අවකල සංගුණකේ හැමතිස්සෙම ඍණ මේ x සමාන 2 ලක්ෂය x සමාන ඍණ 2 ලක්ෂයයි අතහැරලා අනිත් සියලුම ලක්ෂ සඳහා මේකේ බෑවුම ඇවිල්ලා ඍණ වෙනවා. මෙන්න මේ ඍණ ලක්ෂණ නිසා මේ ටික ඔක්කොම ධන. මේක යට වර්ගජ පදයක් තියෙන ඒක කොහොමද ධන? මේකත් ධන. ඒ නිසා සම්පූර්ණ බෑවුම හැම ලක්ෂයකදීම ඍණ වෙන්නේ මෙන්න මේ අගයන් දෙක අතහැරලා. මේ අගයන් දෙකේ අර්ධයක් වෙන්නේ නැහනේ. y අර්ධයක් වෙන්නේ නැහැ, dy/dx අර්ධයක් වෙන්නේ නැහැ. අවකල සංගුණක අර්ධයක් වෙන්නේ නැහැ. හරි? ඒක නිසා අපි අනිත් සියලු අගයන් සඳහා ඍණ වෙනවා. ඊළඟට අපි බලමු මේක දෙවෙනි අවකල සංගුණකේ සොයන්න. d වර්ගයේ y යට dx වර්ගය. මේ ගැටලුවේ පිටේ ඇත්තටම අපි හරි කල්පනාවෙන් dy/dx සහ d වර්ග y/dx වර්ග හොයන්න ඕනි. මොකද අපිට මේ dy/dx දීලා නැහැ. මේක උත්තර අපිට හොඳට සංවිධානාත්මක ගැටලුවක් නෙවෙයි මේක. සංවිධානය කරපු ගැටලුවක් නෙවෙයි. සාමාන්‍ය විභාග ගැටලුවේදී අපිට f'(x) මේ බව පෙන්වන්න කියලා කියනවා නේද? ඒතකොට දැන් මේකෙදී අපිට එහෙම කියලා නෑ. අපිට ඒ නිසා කල්පනාවෙන් හොඳට නිර්වද්‍ය පළවෙනි අවකල සංගුණකේ සහ දෙවෙනි අවකල සංගුණකේ ගන්න ඕනේ. right? අපි දැන් දෙවෙනි අවකල සංගුණකේ ගත්තොත් අපිට එන්නේ x වර්ගයේ ඍණ 4 වර්ගය යට එක නිකන් ලියලා පටන් ගන්න. ඊට පස්සේ උඩ එකේ අවකලනේ. කොහොම මෙතන අපි තියාගමු ඍණ 5ක් එළියෙන් තියාගමු සම්පූර්ණකින්. ඍණ 5ක් එළියෙන් තියාගෙන ඉවරලා ඉතුරු කොටස ඍණ 5 පැත්තක තීද්දි මේ ටික ඩිෆරන්ෂিয়েට් කරන්න. එතකොට ලේසි අපිට ඍණ 5 පිටින් තියාගන්න. එතකොට x වර්ගයේ ඍණ 4 වර්ගය වැඩි කිරීම යට උඩ එකේ අවකලනේ 2 ඍණ x වර්ගයේ ධන 4 වැඩි කිරීම යට එකේ අවකලනය දෙවරක් x වර්ගයේ ඍණ 4 වාරයක් 2x කියලා එනවා. යට සම්පූර්ණ එකේ වර්ගය x වර්ගයේ ඍණ 4 එකේ වර්ගයේ එතකොට 4 වෙනි බලය වෙනවා. එතකොට මෙතනින් අපිට පිටට ගන්න පුළුවන් ඍණ 5 තියෙන 2x එක පිටට ගන්න පුළුවන්. right? ඍණ 5 වැඩි කිරීම 2x ඊට පස්සේ x වර්ගයේ ඍණ 4කුත් පිටට ගන්න පුළුවන්. එතකොට මෙතන ඉතුරු වෙන්නේ x වර්ගයේ ඍණ 4 ඍණ මෙතින් 2x එකු x වර්ගයේ ඍණ 4යි පිට ගත්තා. එතකොට අපිට එන්නේ දෙවරක් x වර්ගය ධන 4 කියලා එනවා. යට x වර්ගයේ ඍණ 4 සම්පූර්ණකේ 4කින් බලන්න. මේ ආකාරය. එතකොට අපිට එන්නේ සමානයි ඍණ 10x x වර්ගයේ ඍණ 4 මෙතන එනවා අපිට ඍණ x වර්ගය ඍණ 12 කියලා එනවා. යට x වර්ගයේ ඍණ 4 4කින් බලන්න. මෙතන x වර්ගයේ ඍණ 4ක් කැපිලා යනවා. අපිට එනවා ඍණ 10යි ඍණ ධන 10x x වර්ග ධන 12 යට x වර්ගයේ ඍණ 4 ඝනය කියලා එනවා මේ ආකාරයට. right? දැන් හොඳට මතක තියාගන්න නැතිවත් දැන් මේකට අපි පැහැදිලිව මේක දිහා බලමුස වර්තන ලක්ෂ නැහැ.
හැරුම් ලක්ෂණ. ඒ කියන්නේ ස්ටේෂන්, ඒ කියන්නේ මේ ස්ටේෂනරි පොයින්ට් එක තමයි ස්ථාවර ලක්ෂණ මේකට මේ සිතේට නැහැ. right? ඊළඟට මේකට අපිට නැතිවර්තන ලක්ෂ තියෙනවා. ඒ කියන්නේ දෙවෙනි අවකාශ සංගුණකය බිඳුවන ලක්ෂ ගන්න පුළුවන්. හැබැයි දෙවෙනි අවකාශ සංගුණකේ බිඳුවුණු පළියටම ඒක නැතිවර්තන ලක්ෂයක් වෙන්නේ නැහැ. එතකොට අපිට උඩු අවතලතාවය, ඒ කියන්නේ අවතලතාවය පරීක්ෂා කරලා තමයි අපිට කියන්න පුළුවන් වෙන්නේ ඒක නැතිවර්තනයක්ද එහෙම නැත්නම් මේ නැද්ද කියන එක. right? එතකොට කොහොම හරි දෙවෙනි අවකාශ සංගුණකයේ බිඳුවන ලක්ෂය අපිට තියෙනවා එක ලක්ෂයක් තියෙනවා x සමානයි බිඳුව විතර. right? x සමානයි බිඳුව. එතකොට දැන් ඒකෙදී අපිට ගන්න පුළුවන් වෙන්නේ දැන් මේකේ අපි දැන් පළවෙනි අවකාශ සංගුණකය ගත්තොත් සියලු x සඳහා බිඳුවට divide by dx ඒ කියන්නේ අවකාශ සංගුණකයේ බිඳුවට අසමානයි. ඒ නිසා ස්ථාවර ලක්ෂ නැහැ. right? සාමාන්‍ය පුතේ අපි දන්නවා අපි පාරණ සිලබස් එකේ වුණත් පළවෙනි අවකාශ සංගුණකේ විතරයි භාවිතා කරුවේ ප්‍රස්ථාරය අඳින්නේ. right? එතකොට අපිට මේගොල්ලෝ කියන්නේ මේ නැතිවර්තන ලක්ෂ්‍ය නිර්ණය කරන්න කියලා කියන්නේ. එහෙම නේද? නැතිවර්තන ලක්ෂ්‍ය, අනුම ලක්ෂ්‍ය සහ නැතිවර්තන ලක්ෂ්‍ය සොයන්න. ඊට පස්සේ තමයි ප්‍රස්ථාරය අඳින්නේ කියලා කියන්නේ. අපිට නැතිවර්තන ලක්ෂ්‍ය හොයන්න අපිට සිද්ධ වෙනවා උඩු අවතලතාවය යටි අවතලතාවය පරීක්ෂා කරන්න සිද්ධ වෙනවා. right? එතකොට එනම් මේකේ අවකාශ සංගුණ ලකුණු පරීක්ෂා කරන්න වෙනවා. ලකුණු පරීක්ෂා කරන්න වෙනවා. දැන් අපි මේකට අපි dy by dx වලට අවදි ලක්ෂ ටික ගැහුවොත් මොකද වෙන්නේ? මොනවද මේකට එන අවදි ලක්ෂ? අවදි ලක්ෂ එන්නේ මෙතන මේකේ වර්ගය එන්නේ මෙතන. එතකොට අපිට එනවා අවදි ලක්ෂ කීයක් එනවද? අවදි ලක්ෂ දෙකක් එනවා. x සමානයි ඍණ 2යි x සමානයි 2යි එනවා. x සමානයි 1යි. તો මේ හැමතැනම අවකාශ සංගුණකේ ඍණ. මේ පැත්තේ ඍණ, මේ පැත්තේ ඍණ, මේ පැත්තේ ඍණ. මේ පැත්තේ ඍණ සම්පූර්ණයෙන්. right? හැමතැනම ඍණ කියලා අපි හොයාගත්තනේ. right? මේ ලක්ෂ දෙකේදී අපි දන්න මෙතනදී ස්පර්ශෝන්මුඛයක්. x සමානයි 2 විට x සමානයි 2 සහ x සමානයි ඍණ 2 ඊට සිරස්පර්ශෝන්මුඛ තියෙනවා. නේද? මේ ආකාරයෙන් මේ ස්පර්ශෝන්මුඛ වල දෙපැත්තේ හැසිරීම කොහොමද වෙන්නේ? right? මේ පැත්තේ ඍණ බෑවුමක්, මේ පැත්තේ ඍණ බෑවුමක්, මේ පැත්තේ ඍණ බෑවුමක්. දෙපැත්තෙම ඍණ එනවා ওই විදිහ එකක් නේද? මේකෙත් මේ පැත්තේ ඍණ බෑවුමක්, වම් පැත්තේ ඍණ බෑවුමක්. ඒක පැහැදිලිද? එමේ අපි පැහැදිලි කරලා තියෙනවා. දැන් මේ වක්‍රය හැදේ දැන් මේ වක්‍රය මෙහෙට පැතිරෙනකොට මේ බෑවුම මොකද වෙන්න ඕනේ? ඍණ වෙන්න ඕනේ. එහෙනම් ස්පර්ශෝන්මුඛයේ දෙපැත්ත මේ ලක්ෂයෙන් දෙපැත්තේ ස්පර්ශෝන්මුඛයෙන් දෙපස හැසිරීම මේ ආකාරය වෙන්න ඕනේ. ඍණ බෑ අපි මේකට කියන ඍණ ස්පර්ශෝන්මුඛ කියලා නේද? මේක ඍණ ස්පර්ශෝන්මුඛ. ඒතර මේ සිතේ තියෙන ඍණ ස්පර්ශෝන්මුඛ දෙකක් තියෙනවා. තේරෙනවද? ඊළඟ මේ සිතේ අපිට ගත්තොත් මේ සීමා x ධනෝරින අනන්තය කරා යනකොට y වලගේ මොකද වෙන්නේ? x වර්ගයේ ධන 2x ධන ඍණ 4යට x වර්ගයේ ඍණ 4. මේක එකයි නේද? ඒ කියන්නේ ඒකෙන් කියන්නේ y සමාන 1 තිරස්පර්ශෝන්මුඛයක් වෙන්න ඕන. y සමාන 1 තිරස්පර්ශෝන්මුඛය. right? මෙන්න මේ කරුණ ටික පුතේ අපි රැස් කරලා තියලා දැන් අපිට ඕනනම් ප්‍රස්ථාරය අඳින්න පුළුවන්. දැන් මේ කරුණ ටිකේ මේ කරුණ ටිකෙන් සම්පූර්ණ ප්‍රස්ථාරය අඳින්න පුළුවන්. right? එතකොට අපි මේක පැත්තකින් දාලා අපි මෙහෙම අපි ගමු ඊළඟට මේකේ මේ දෙවෙනි අවකාශ සංගුණක. අපි දැන් ඒක හොයලා තියෙන්නේ. දෙවෙනි අවකාශ සංගුණකේ ගත්තොත් අපිට එන්නේ d වර්ග y යට dx වර්ග 10x වර්ගයක් x වර්ග ධන 12යට x වර්ග ඍණ 4 ගණය. right? x සමානයි බිඳුව විට
d වර්ග y යට dx වර්ග සමානයි 0 වේ. right මේකෙන් අපිට කියන්න බෑ මේක නැතිවර්තන ලක්ෂයක් කියලා x සමානයි 0. right x සමානයි 0 නැතිවර්තන ලක්ෂයක් කියලා කියන්න එක්ක උඩු අවතලතාවයෙන් යටි අවතලතාවයට හෝ යටි අවතලතාවයෙන් උඩු අවතලතාවයට මාරු වෙන්න ඕන මේ ලක්ෂයේදී. එහෙම right හැබැයි නැතිවර්තන ලක්ෂයකදී දෙවෙනි අවකල සංගුණකයේ බිඳුව වෙනවා අනිවාර්යයෙන්ම. හැබැයි නැති දෙවෙනි අවකල සංගුණකයේ බිඳුව නැහැ කියලා නැතිවර්තන ලක්ෂයක් කියලා කියන්න බෑ. right ඒකේ විලෝමයේ සත්‍ය වෙන්නේ නැහැ. right તો දැන් මේකේ අපිට මේකේ මේ ආකාරයෙන් ලකුණු පරීක්ෂා කරන්න පුළුවන්. right ලකුණු පරීක්ෂා කරන්න පුළුවන් අවශ්‍ය කරන අවදි ලක්ෂ මොනවද? මෙතන තියෙනවා අපිට තියෙනවා ඍණ 2 බිඳුව 2 තියෙනවා. මේ ලක්ෂ 3 තියෙනවා. එතකොට මේකෙදී x ඍණ 2 ගාණය x ධන 2 ගාණය. ඒතර මේක ඕන අප සාධක තාපද්දා සාධක වලට වෙන් කළා මෙහෙම හදා ගන්න ඕන නම් 10 x වර්ග දාන 12 කියන කොහොමද ඒක දානනේ. මේක අපිට ලියත හැකි x ඍණ 2 ගාණය x ධන 2 ගාණය කියලා. ගාණිත සාධක දෙකක් තියෙන ඒකෙදි අපිට ලකුණ වෙනස් වෙනවා. right එතකොට දැන් මෙතෙන්දී අපි පැහැදිලිව ලකුණු කියන්නේ මෙන්න මේ ලක්ෂ දැන් මේක දිහා බැලුවන් පස්සේ අපි 0යි 2යි ඍණ 2යි තමයි අවදි ලක්ෂ ලකුණු පරීක්ෂා කිරීම සඳහා. right ඒක තේරුම් ගන්න. එතකොට මේ x සහ මේ සාධක තුනේම අගේ ඍණ වෙනවා ඍණ 2කට වඩා අඩු වුණොත්. එතකොට මෙතෙන්දී අපිට ඍණ වෙනවා මෙතෙන්දී ධන වෙනවා මෙතන ඍණ වෙනවා මෙතෙන්දී ධන වෙනවා. right අපි දන්න එකක් කර එකක් එන්නේ සාමාන්‍යයෙන් මේ ආකාරයට අපිට ලකුණු පරීක්ෂා කරගන්න පුළුවන්. ඒ කියන්නේ අපිට මේකම අපිට ගත්තොත් ලකුණු පරීක්ෂා කරන්න පුළුවන් මේ වගේ වගුවකට දාන්න මේ ආකාරයට right වගුවකට දාන්න x දෙවෙනි අවකාශං d වර්ග y යට dx වර්ග ලකුණු. ඒතර අපිට ගන්න පුළුවන් x කුඩායි දින 2. ඉතින් මේක දිහා බලාගෙන මේක දාන එකට ලේසි නේද? වෙලාව යන්නේ නැහැ. ඉතින් මට තරම්වත් වෙලාව යන්න හිතුවක් නැහැ. දුවලට බිඳුව මේකට x විශාලයි බිඳුව කුඩායි 2 x විශාලයි 2 ඔය විදිහට. මේක දිහා බලාගෙන මේක ලකුණු තමයි මේකනේ අපිට ලකුණු හම්බෙන්නේ මේ වගුවට නේද? ඉතින් අපි ඒක දාන්නේ අනිවාර්යයෙන්ම මේකෙදී අපිට ඍණ වෙනවා. දෙවෙනි අවකාශ සංගුණකේ ඍණ මේක ධන මේක ඍණ මේක ධන. right ඔක තමයි අපේ ලකුණු හම්බ වෙන වගුව. ඉතින් මෙතනින් අපි ගත්තොත් දෙවෙනි අවකාශ සංගුණකේ ඍණ කියලා කියන්නේ උඩි අවතලද යටි අවතලද? මෙතන මේ විදිහට ඉන්නේ අවතලතාවය අපි ගත්තොත් ඍණ නම් පුතේ දෙවෙනි අවකාශ සංගුණකේ ඍණ නම් යටි අවතල දෙවෙනි අවකාශ සංගුණකේ ධන නම් උඩි අවතල යටි අවතල උඩි අවතල ඔය විදිහට වෙනස් වෙනවා. දැන් පැහැදිලිව පේනවා x සමානයි බිඳුවේදී අවතලතාවය වෙනස් වෙනවා මේ. උඩු අවතල සිට යටි අවතලට වෙනස් වේ. x සමානයි බිඳුවේදී උඩු අවතල සිට යටි අවතලට වෙනස් වේ. එනිසා x සමානයි බිඳුව නැති වර්ධනයකි. x සමානයි බිඳුව නැති වර්ධනයකි. right තර එකම එක ලක්ෂය එකම එක නැති වර්ධනයක් විතරයි මේකට තියෙන්නේ. right හැබැයි අවතලතාවය වෙනස් වෙන ලක්ෂ තියෙනවා. අපි ස්පර්ශ උණුකය හරහානේ වෙනස් වෙන්නේ. තේරුණාද? එතකොට අපි නැති වර්ධන ලක්ෂ කියලා ගන්නෙ නැහැ. right ඒ ලක්ෂ. එතකොට පැහැදිලිව තේරුම් ගන්න ඕනේ ඒක. දැන් අපිට පුළුවන් මේකේ ප්‍රස්තාරය අඳින්න. මේ ප්‍රස්තාරය අඳින්න අපිට අවශ්‍ය කරන්නේ බොහොම පොඩි දෙයක්. ඊළඟට වැදගත් වෙන පුතේ මේ ප්‍රස්තාරය අඳින එක. ප්‍රස්තාරය අඳින එක.
ප්‍රස්ථාරය අඳිනකොට මේ ස්පර්ශෝන්මුඛ තියලා දාන්න මේ දිනෙදිට යා කරගෙන යන. හරිම ලේසි ප්‍රස්ථාරය. ප්‍රස්ථාරය හරිම ලේසි. ඒතොර මේ ස්පර්ශෝන්මුඛ එකක් x සමානයි. මෙතන අපිට තියෙන x සමානයි දෙකේදී ස්පර්ශෝන්මුඛයක් තියෙනවා. ඊට පස්සේ x සමානයි දින දෙකේදී ස්පර්ශෝන්මුඛයක් තියෙනවා. ඊට පස්සේ y සමාන 1 කියන එක තිරස්පර්ශෝන්මුඛයක් වෙනවා ඔය විදිහට. y සමාන 1 තිරස්පර්ශෝන්මුඛයක් වෙනවා. ඉතින් හරිය ලේසි ප්‍රස්ථාරය අපට අඳින්න. දැන් මේකේ මේ විදිහට මේ ස්පර්ශෝන්මුඛ දෙක ලකුණු කරන්න මේ ආකාරයට. මෙතන ඔය ආකාර ලකුණු කරන්න. මෙතනත් ඒ ආකාරයටම ලකුණු කරන්න ස්පර්ශෝන්මුඛ. ඊට පස්සේ මේකේ අපි x සමානයි බිඳුව දැම්මොත් y වලට මොකක්ද දෙන්නේ? y අක්ෂය කැපෙන්නේ කොතනද ප්‍රස්ථාරේ? x වලට බිඳුව දාලා බලන්න. බිඳුව දැම්මොත් එකේදී කැපෙන්නේ. y සමාන එකේදී කැපෙන්නේ. මෙන්න මෙහෙම යන්නේ. ඔන්නෝම ගිහිල්ලා එකේදී කපාගෙන ගිහිල්ලා ඔන්නෝම යා වෙනවා මෙතන. right? මෙතන යා වෙනවා. ඊට පස්සේ මේක ඇවිල්ලා ගෙලින්ම මෙතන ස්පර්ශෝන්මුඛයට හේතු කරන්න ඕනේ. තිරස්පර්ශෝන්මුඛයට හේතු වෙන්න ඕනේ. මේක ගිහිල්ලා මේ තිරස්පර්ශෝන්මුඛයට හේතු වෙන්න ඕනේ. ඔන්න යා. හරිද? අපිට මේ පරිපාලන සංගමනකේ තොරතුරු විතරයි ඕනේ ප්‍රස්තාවය. හැබැයි මෙතනදී පැහැදිලිව වෙන පුතේ මේ මෙතන පැහැදිලිව වෙන x සමාන බිඳුවේදී පස් අධ්‍යයක් වෙනවා. මෙතන පැහැදිලිව පේනවා අපට මෙන්න බලන්න මෙතන මේ උඩු අවතලතාව වෙනස් වෙච්ච හැටි. දැන් මේ පැත්ත බලන්න මේ වක්‍රය මේ උඩි පැත්තට අවතල වෙලා තියෙන්නේ මෙතනින් උඩි පැත්ත. මෙතනින් පස්සේ ආපහු යටි පැත්තට අවතල වෙලා තියෙන්නේ. අවතලතාව යටි පැත්තට තියෙන්නේ. ඒ කියන්නේ වක්‍ර පැත්ත උඩට තියෙන්නේ. මේකෙත් මේ උත්තල පැත්ත. උත්තල පැත්ත මෙතන යටට තියෙන්නේ. මෙතන උත්තල පැත්ත තියෙන්නේ උඩට. දැන් මෙතන එතන x සමානයි බිඳුව මෙතන x සමානයි බිඳුවේදී හරියටම මෙතන අපි ස්පර්ශයක් ඇඳොත් මේ වක්‍රය කැපෙන මේ ආකාරයට. වක්‍රයෙන් දෙපැත්තේ තමයි ස්පර්ශකේ කොටස් දෙක තියෙන්නේ. right? වක්‍රය කපාගෙන යන්නේ එතන ස්පර්ශ මේ ස්පර්ශකේ. හැබැයි මෙතනදී පැහැදිලිව පේන මේක යටියව මේ හරි යටියවතලයි මෙතන උඩියවතලයි අපිට ආපු විදිහටම තියෙනවා මේ ප්‍රශ්න අපිට මේ කොටස උඩියවතලයි කියලා වань. ඉතින් හැබැයි නැතිවර්තන ලක්ෂය එකයි තියෙන x සමාන බිඳුව විතරයි. පැහැදිලි නේ පුතේ? හරි. ඊළඟ 14 වෙනි B කොටස ඒකේ ඉන්නේ පුතේ දැන් මෙතන අපිට එක පැත්තක බිත්තියක් තියෙනවා මේ ආකාරයට. අපිට බිම් කොටසක් වෙන් කර ගන්න ඕන මේකේ වර්ගඵලය හරියටම 12250යි වර්ග මීටර. right? මේ විදිහට. අපිට සම්පූර්ණ බිම් කොටසක් වෙන්න මේ පැත්ත බිත්තිය. එතකොට අපිට තුන් පැත්තයි වැට තුන් පැත්තකින් තමයි වෙන් කර ගන්න. මේක අපිට එක එක විදිහට වෙන් කරන්න පුළුවන්. දැන් අපිට ඕන කෙනෙකුට ඔහොම වෙන් කරන්න පුළුවන්. මේ ආකාරයට වෙන් කරන්න පුළුවන්. ওই විවිධ වෙන් කරන්න පුළුවන් ආකාරය දැන් මේ වැට ගහ ගන්න පුළුවන් මේ අවම වියදමට තමයි මේක අනුව තමයි මේක හදා ගන්න හදන්නේ. ඒකයි මේක ඇටලුව තේරුම් ගන්න ඕනේ. right? වැටේ වියදම අවම වන විදිහට ඉදම හදා ගන්න හදන්නේ. තේරුණාද? ඉදමේ සයිස් කරගන්න හදන්නේ. දැන් මේ බිත්තියට යාව අපට ඕන විදිහකට මේක ඍජුකෝණාශ්‍රාකාර කොටසක් වෙන් කර ගන්න පුළුවන් මේ ආකාරයට. හැබැයි ඒකේ වර්ගඵලය හැමතිස්සෙම 12250යි. right? තුන් පැත්තකටයි වැට ඉදි කරන්න තියෙන්නේ. ඊළඟට අපිට කියන මේ එක පැත්තකට බිත්තිය ලම්බක එක පැත්තකට වියදම වර්ග මීටරයකට රුපියල් 30යි කියලා. මේ පැත්ත රුපියල් 30යි. ඉතිරි පැති දෙකට රුපියල් 20 බැගින් කියලා කියනවා. මේකටත් මේ පැත්තට රුපියල් 20යි. රුපියල් 20යි. ඉතින් අපි මේකේ ඍජුකෝණාශ්‍රාකාර මේකේ අපි ගමු අපි හරියට මේ විචල්්‍ය ඍජුකෝණාශ්‍රයේ දිගපළ අපි xy කියලා ගමු. මේ ආකාරය. දිගපළ xy කියලා ගමු. එතකොට මේක 12250යි වර්ග මීටර. එතකොට අපිට මෙතන අරමුණු සිතේ ලියන්න පුළුවන් මොකද්ද? වර්ග අපේ අරමුණු සිතේ තමයි වියදම. මොකද්ද මේ වැටට යන වියදම.
පැටට යන වියදම ඇවිල්ලා මේ පැත්ත දිගකට මේ බිත්තිය ලම්බක දිගකට 30x මේ ඉතිරි පැති දෙකට රුපියල් 20 ගාණ යන්නේ. එතකොට 20 වාරයක් x ධන y. එතකොට මේක අපි සුළු කරලා ගත්තන් පස්සේ 50x ධන 20ක් y කියලා එනවා. එතකොට අපිට මේ අරමුණු සිතේ විචාල දෙකක් තියෙනවා. අරමුණු සිතේ විචාල දෙකක් තියෙනවා. මේ විචාල දෙකක් තියාගෙන බෑනේ අපිට ගැටලු කරන්නේ නේද? අපි එහෙනම් මොකද කරන්නේ? අපිට ඕන තව කන්ස්ට්‍රේන් එකක්. සංරෝධකයක් ඕන. ඒ සංරෝධකය තමයි මේක අරමුණු සිතේ මොකද්ද සංරෝධකය වෙන්නේ? සංරෝධකයක් අපි භාවිතා කරන්නේ හැමතිස්සෙම මේක මේ විචාල දෙකෙන් එකක් ඉවත් කරගන්න. මොකද තනි අපි විචාල දෙකේ සිතයක් අපිට අවකලනය කරන්න බෑනේ. නේද? අපිට තනි විචාලයකට පරිදි අපිට තියෙන මේකේ වර්ගඵලය. ඒ කියන්නේ වර්ගඵලය කියන්නේ xy සමානයි 12250යි. මේක තමයි සංරෝධකය. right? වර්ගමිත. මේ සංරෝධකයෙන් අපි එක විචාලයක් ඉවත් කරගම අපිට පුළුවන් y සමානයි 12250 බෙදීම x කියලා අරගෙන ඒක අපිට c වල ආදේශ කරන්න පුළුවන් 50x ධන 20 වැඩි කිරීම 12250 බෙදීම x ඔය ආකාරයට. දැන් මේක අවකලනය කරන්න මේකේ උපරිම අවම හොයන්න අපිට හොයන්න තියෙන්නේ මේකේ මොකද්ද අපිට හොයන්න කියන්නේ? මේකේ හොයන්න කියන්නේ වියදම අවම වන පරිදි ඉන්දිකල දිග පල්ල ගන්න එක කරන් තියෙන්නේ. වැටට යන වියදම අවම වෙන විදිහට අපිට මේක දිග පල්ල නිර්ණය කර ගන්න තියෙන්නේ. તો dc dx ගන්න dc dx ගත්තොත් 50 ඍණ 20යි වැඩි කිරීම 12250 එයට x වර්ග කියලා එනවා අවකලනය කරලා බස්. તો මෙතන අපිට ගන්න පුළුවන් 50යි x වර්ග ඍණ 20 වැඩි කිරීම 12250 එයට x වර්ග. මෙතන අපිට 50 පිට ගන්න පුළුවන් 50 පිට ගත්තොත් x වර්ග ඍණ මෙතන එනවා අපිට 4900ක් කියලා එනවා මේ ආකාරයට. right? ඒතර අපිට එනවා මෙතන x වල අගේ එනවා දැන් මේකේ අපිට පැහැදිලි වෙන 50යි x ධන 70 යට x වර්ගය x ඍණ 70 කියලා එනවා මේ ආකාරයට. දැන් මෙන්න මේ ටික සම්පූර්ණයෙන්ම දාන්න මේකේ x වලගේ ඍණ වෙන්න බෑනේ. මේ ටික හැමතිස්සෙම විශාලයි බිඳුව. එහෙනම් අපිට x ඍණ x කුඩායි 70 වුණොත් මොකද වෙන්නේ? කුඩායි 70 වුණොත් dc යට dx කුඩායි බිඳුව. x සමානයි 70 වුණොත් dc යට dx සමානයි බිඳුව. x විශාලයි 70 වුණොත් dc යට dx විශාලයි බිඳුව. එහෙනම් x සමාන 70 කියන්නේ උපරිමයක්ද අවමයක්ද? x සමාන 70 කියන්නේ උපරිමයක්ද අවමයක්ද? ඍණ පැත්තේ ඉඳලා ධන පැත්තට මාරු ඍණ බෑවුමකින් ධන බෑවුමකට මාරු වෙනවා මේ ආකාරයට. එහෙනම් මොකද අවම වෙනවනේ? 70 විට c අවම වේ. එහෙනම් x වලගේ දිග ඇවිල්ලා අනිත් අගයත් අපිට y හොයන්න පුළුවන්. y එන්නේ කොහොමද? y වලගේ අපිට ගන්න පුළුවන් මේක 70 බෙදන්න 12250 70 බෙදන්න කීය දෙන්නේ එතකොට? එතකොට පුතේ දැන් මෙතන x වලගේ එහෙමනම් අපිට මෙතන y වලගේ හොයන්න පුළුවන් 12250 බෙදීම 70 175 මීටර. එහෙනම් x වලගේ 70 මීටර y වලගේ 175යි. ඒ අනුව දිග 175 මීටර පළල 70 මීටර වන විදිහට ත්‍රිකෝණාස්ත වෙන තිබුණා නම් හරි. හරි? ඒ ආකාරයට වෙන් කර ගන්න පුළුවන්. පැහැදිලිද? දිග පළල කියන්නේ අපිට මේ ගැටලුවේ තියෙන ඊළඟ කොටස දිග පළල පැහැදිලිව කියන්නේ ඒ දිග 175 මීටර පළල 70 මීටර. හරි? ඒ විදිහට ත්‍රිකෝණාස්ත ආකාර
ආකාරයට මේ ඉඩම වෙන් කරගත්තා නම් අපිට වැටට යන වියදම අවම වෙනවා. right? හරි. පැහැදිලිද පුතේ? එච්චරයි නේද ඒ ගැටලු ඒ කොටස එච්චර එතන ඒ කැලේ එච්චරයි නේද?